ගරු මූලාසනීන සභාපතිතුමනි විශේෂයෙන්ම මේ වෙලාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටවීම පිළිබඳව පනත ඉදිරිපත් කළ තිබෙන වෙලාවේ ඒ පිළිබඳව වචන කිහිපයක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි දන්නවා ජාතික වශයෙන් වැදගත් ගැටලුවක් මතු අවස්ථාවලදී පනත් ගෙනලා තිබෙනවා අපි දැකලා තිබෙනවා. කමිටු හදලා තිබෙනවා අපි දැකලා තිබෙනවා. ඊට අවශ්‍ය වෙන නීති සම්පාදනය කරලා තිබෙනවා අපි දැකලා තිබෙනවා. නමුත් සිදු වී තිබෙන දේ තමයි ඒ පනත් ස්ථාපිත කිරීමෙන් ඒ නීති වලින් අපේක්ෂා කරන ලද කාර්යභාරය ඉටු වුණාද කියන සැකය මේ රටේ ජනතාව තුළ පැන නැගිලා තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා 2007 දී ගෙනා මදුරු පාලන පනත සඳහන් කරන්න පුළුවන්. පනත සම්මත වූද ඩෙන්ගු ක්‍රියාකාරීත්වය, ඒ කියන්නේ ඩෙන්ගු මර්ධන පනත 2007 දී අපි සම්මත කරා. පනත සම්මත වෙනකොට අපේ රටේ 2007 වසරේ වාර්තා වූ රෝගී සංඛ්‍යාව 7327යි. නමුත් 2014 වන විටය 47246ක් ලෙස 6 ගුණයකින් වැඩි වුණා. එන ඩෙන්ගු මර්ධන පනත සම්මත කරනකොට හිටපු ඩෙන්ගු රෝගීන් වගේ 6 ගුණයකින් වැඩි වුණා අවුරුදු 7ක් යනකොට. ඒ නිසා මේ පනත් වලින්ම නීති වලින්ම මේ බේරාගත හැකි වේවි කියලා අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. කෙසේ වුවත් යම් නීතිමය රැකවරණයක් ආවරණයක් සලසා දීම වැදගත් කාර්යයක් ලෙස අපි සැලකනවා. අපි දන්නවා ලෝකේ පුරාම ජාවාරම් ප්‍රධාන වශයෙන් ජාවාරම් 3ක් තිබෙනවා. එකක් තමයි අවියාවුද ජාවාරම්. 2 ඖෂධ ජාවාරම්. 3 බීජ ජාවාරම්. ලෝකයේ අද සමහර රාජ්‍යයන් ඍජු වශයෙන්මද සමහර රාජ්‍යයන් වක්‍රවද මේ ජාවාරම් වල හවුල්කරුවන් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා ඖෂධ වෙළඳාමත් ලෝකේ ජාවාරමක් බවට පත් වෙනවා. මේ නවීන ඖෂධ නිෂ්පාදනය පටන් ගැනෙන්නේ 19 වන සියවසේ පමණ. ඖෂධ වෛද්‍ය උපකරණ යනු රෝගාබාධ වැළැක්වීම හෝ ප්‍රතිකාර සඳහා නවීන වෛද්‍ය විද්‍යාව විසින් යොදා ගන්නා විවිධ උපාය උපක්‍රමවල ප්‍රධාන අංගයක්. නව ඖෂධ සොයා ගැනීම සහ නිෂ්පාදනය ආරම්භ වූයේ 19 වන සියවසේ අගභාගයේ සිටි. මිනිස් වර්ගය විසින් නිර්මාණය කළ දසදහස් ගණන් වූ අනේක විද නිපැවුම් අතර මිනිසුන් දසදහසක් වූ අනේක විද නිෂ්පාදන නිමවුම් කරලා තිබෙනවා. හැබැයි මේ නිමවුම් අතර ඊටමත් වැදගත් අනර්ගතම නියුමක් හැටියට අපිට මේ ඖෂධ හඳුන්වන්න පුළුවන්. මුල් යුගයේ සොයාගත් ප්‍රතිශක්තිකරණ ඖෂධත් ප්‍රතිජීවක ඖෂධ ලෝකේ ජනගහනය වැඩි වෙන්න හේතු සාධක වුණා. ඒ වගේම ලෝකේ මිනිසුන්ගේ ජීවන කාලය වැඩි කරන්න ඒ සාධකයක් බවට පත් වුණා. උදාහරණයකට ගත්තොත් ගිය සියවසේ මිනිස් ජනගහනය 4 ගුණයකින් වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම ආයු කාලය අවුරුදු 20කින් වැඩි වෙලා තිබෙනවා. මේ මහා ප්‍රතිඵල අත්පත් කරගන්න ඖෂධවලත් ඒ හා බැඳුණු උපකරණවලත් වර්ධනය හේතු සාධක වෙලා තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. මිනිස් වර්ගය විසින් සොයාගත් වෙනත් නියම මෙන් නොව ඖෂධ සම්බන්ධයෙන් අදවන විට ජාතික ප්‍රතිපත්ති පනත් ආයතන වැනි විවිධාකාරයේ රාජ්‍ය මැදිහත් වීම ලෝකෙ පුරා දකින්න පුළුවන්කම තිබෙනවා. එහිදී ප්‍රධාන ඒ හැම පනතකම හැම යෝජනාවකම ප්‍රධාන විසින් අඩංගු විය යුතුයි කියලා අපි කල්පනා කරනවා. යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් ජීවත් වීමට මිනිසුන්ට තිබෙන මූලික අයිතිය. සෑම පුරවැසියෙකුටම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ලබා ගැනීමේ මූලික අයිතියක් තිබෙනවා. ඒ වගේම ඖෂධවලදී අපි කල්පනා කරනවා වෙනත් පාරිභෝගික භාණ්ඩ වගේ නෙවෙයි. දැන් වෙනත් අපි ගත්තොත් අපේ ගැමියෙකුට හාල් හපලා කියන්න පුළුවන් හාල් හොඳද නරකද කියලා. කරවල ඉඹලා කියන්න පුළුවන් ඒ කරවල හොඳද නරකද කියලා. හැබැයි සාමාන්‍ය පුරවැසියෙකුට ඖෂධ පිළිබඳ ගුණාත්මක භාවය මැනගන්න තෝරා බේරා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේකත් මේ ශාස්ත්‍රයේ පවතින ප්‍රධාන
ගැටලුවක් හැටියට අපි හඳුනා ගන්නවා. ඒ වගේම නවීන ඖෂධ සොයාගත් මුල් යුගයේ ඖෂධ සොයා ගැනීම සහ නිෂ්පාදනය සිදුවේ එකල පැවති ප්‍රධාන රෝගාබාධ සහ වසංගත වලින් මිනිස් ජීවිත බේරා ගැනීමේ පවිත්‍ර චේතනාවෙන් ඖෂධ වර්ග ප්‍රමාණ සංඛ්‍යාත්මක අඩු අතර ලබා දුන් ප්‍රතිඵල එකල පැවති සෞඛ්‍ය තර්ජන වලට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් විය. එහෙත් පසු කාලේ විශේෂයෙන්ම 60 70 දශකයේ ගෝලීය වශයෙන් සිදු ආර්ථික ක්‍රමයේ වෙනස්කම් සමග ඖෂධ තවත් එක් වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා තිබුණා. නව ඖෂධ සොයා ගැනීම, ඒ සඳහා කරන පරීක්ෂණ අධික මුදලක් හා කාලයක් වැය වන ක්‍රියාවලියක් වූ අතර ඒ ඍජුවම ඒ වන විටත් ධනේශ්වර ධනවත් රාජ්‍යංගයේ ඒකාධිකාරිය බවට පත් වෙලා තිබුණා. තම අභිමතයේ පරිදි මිල ගණන් තීරණය කිරීමෙන් නොනැවති ලාභය තර කර ගැනීමේ විවිධාකාර උපාය උපක්‍රම ක්‍රියාත්මක කරන්නට ඇතැම් ඖෂධ සමාගම් යොමු වෙන්න පටන් ගත්තා. ඖෂධ සමාගම් වල එවැනි අත්නෝමතික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ලොව පුරා විවිධ ප්‍රකාශන නිකුත් වෙන්න පටන් ගත්තා. මොකද මිනිස්සුන්ගේ මූලික පැවැත්ම සමග ගැට ගැලී තිබෙන ඉතාමත් වැදගත් භාණ්ඩ ප්‍රභේදයක් වන ඖෂධ. මේ ඖෂධ වල මේ ඒකාධිකාරීත්වය පිළිබඳව මේ බහුජාතික සමාගම් අසීමිත ලාභයක් උපයා ගැනීම සඳහා දරන ප්‍රයත්නයන් පිළිබඳව ඒවා ලෝකෙ පුරා වෙළඳ ආධිපත්‍ය තහවුරු කර ගැනීම පිළිබඳව විශාල සංවාදයක් ලෝකෙ පුරා මතුවෙන්න පටන් ගත්තා. ඖෂධ සම්බන්ධ ප්‍රතිපත්ති තීරණ ගන්න දේශපාලන සහ නිලධාරීන් යන්ත්‍රය තමන්ට අවශ්‍ය පරිදි එකඟ කරවා ගැනීමට මේ සමාගම් සමහර අවස්ථාවල උත්සුක වුණා. මා දැක්කා වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කතාවට අහුම්කන් දුන්නාම ලංකාව තුලත් අපි දැකලා තිබෙනවා ඒ ඖෂධ මාෆියාව, ඒ ඖෂධ වෙළඳ අධිකාරීත්වය මොනතරම් බලයක් තිබුණද කියලා. කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙකුට ඒ විෂයට අදාළ අමාත්‍යවරයාට ඉක්මවා යන බලයක් මෙම සමාගම් වෙත පැවරී තිබෙනවා. ඖෂධ සමාගම් මාෆියාව පිළිබඳ අපට හිතකර අපට නිතර අසන්නට ලැබෙනවා. ගෝලීය ඖෂධ කර්මාන්තය යම් රටකට මාෆියාවක් බවට පත්වන්නේ එක් රටවල අනුගමනය කරන ප්‍රතිපත්තිය අනුව. ලෝකේ රටවල් 100කට අධික සංඛ්‍යාවක් ඉතා බුද්ධිමත්ව මෙම කර්මාන්තයේ ප්‍රයෝජන ගනිමින් සිටිනවා. ආර්ථිකය හෝ සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් කිසිදු සැලැස්මක් නොමැති ඕනෑම රටකෙම කර්මාන්තය මාෆියාවක් වීම වළක්වන්න බෑ. මොකද මේක මාෆියාවක් වෙන්නේ නිකම්ම නෙවෙයි. ඖෂධ පිළිබඳවත් ඒ වගේම ඖෂධ කර්මාන්තය පිළිබඳවත් හොඳ ප්‍රතිපත්තියක් සකස් කරගන්න බැරි වුණොත්, හොඳ ක්‍රියාවලියක් සකස් කරගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම ඖෂධ මාෆියාවන් සඳහා ඉඩකඩ විවෘත වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා ඖෂධ මාෆියාවෙන් අපි මිදෙන්න නම් හොඳ ප්‍රතිපත්තියක්, හොඳ ඖෂධ කර්මාන්තයක්, සහොඳ නිර්ණායක ක්‍රියාවලියක් අපිට අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ වගේම ඇතැම් රටවල් සතුව ලිඛිතව ඖෂධ ප්‍රතිපත්ති ඇති අතර ඇතැම් මේවායි ඒ රටවල ක්‍රියාත්මක සෞඛ්‍ය ප්‍රතිපත්ති තුළ ඖෂධ සම්බන්ධ වැඩපිළිවෙල ගැබ්වී තිබෙනවා. ඒ සෞඛ්‍ය ප්‍රතිපත්ති තුළම තමයි ඖෂධ පිළිබඳ ප්‍රතිපත්තිය ගැබ්බෙලා තිබෙන්නේ. එනිසා විශේෂම අපි කියුබාවෙන් රටක් ගත්තු. එරට සෞඛ්‍ය සේවාවේ මුළුමනින්ම රාජ්‍ය මැදිහත් වීමෙන් සිදුවන බැවින් ඖෂධ සැපයීමද ඒ අනුව රාජ්‍ය මැදිහත් වීමෙන් සිද්ධ වෙනවා. ඒක මුළු ප්‍රතිපත්තිය උන්ගේ සෞඛ්‍ය සේවාව රාජ්‍ය වගකීමක්. එනිසා උන්ගේ මුළුමනින්ම ඖෂධත් රාජ්‍ය වගකීමක් බවට පත් වෙලා තිබෙනවා. එබැවින් මිල පාලනයක් හෝ ඖෂධ සමාගම් ඇතුළු පෞද්ගලික අංශය පාලනය කිරීමේ මෙවැනි අනපනත් එහෙට අවශ්‍ය වෙලා තිබුණේ. 1950 පමණ විට ශ්‍රී ලංකාවේ සහ කියුබාවේ ආර්ථික සෞඛ්‍ය තත්ත්වයන් බොහෝ දුරට සමානයි. 1950 දශකයේ. අද වන විට කියුබාව තම ඖෂධ අවශ්‍යතාවයන් 70% පමණ රජයේ ඖෂධ කර්මාන්තය නිපදවා ගන්න අතර ඖෂධ අපනයනයේ ප්‍රධාන මෙන්ම තිරසාද ආදාය මාර්ගයක් බවට පත් කරගෙන තිබෙනවා. පිළිකා ඖෂධ ප්‍රතිශක්ති එන්නත් වැනි නවීන ඖෂධ සොයා ගන්න රටක් බවට කියුබාව සංවර්ධනය වී ඇති අතර ජෛව තාක්ෂණ ක්‍රමයෙන් නිපදවන ඖෂධ අපනයනයෙන් පමණක් ඩොලර් බිලියන 1ක් පමණ වාර්ෂිකව කියුබාව උපයා ගන්න. හැබැයි 1950 දශක වෙනකොට අපි හා සමාන සෞඛ්‍ය තත්ත්වයක් තිබුණු රටක්. මේ ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය සේවාව සඳහා රජය වාර්ෂිකව වැය කරන මුදලට සමාන මුදලක් කියුබාව වාර්ෂික උපයා ගන්න සමත් වෙලා තිබෙනවා ඖෂධ නිෂ්පාදනයේ. ඇමරිකන් එක්සත් ජනපදයේ මීට වඩා වෙනස් තත්ත්වයක් තිබෙනවා. ඔවුන් කල්පනා කරනවා ඇමරිකන් එක්සත් ජනපදයේ ඖෂධ මිල පාලනය විවෘත වෙළඳපොලේ නියාමනයන්ට අනුව සිදුවීමට ඉඩ ලබා දී ඇත අතර පෞද්ගලික සමාගම් මගින් නව ඖෂධ සොයා ගැනීම දිරිමත් කිරීමට එමගින් බලාපොරොත්තු වෙනවා. ප්‍රමිතිය සම්බන්ධයෙන් එරට ඖෂධ පාලන අධිකාරිය සොයා බලනවා.
සෞඛ්‍ය රක්ෂණයෙන් ආවරණය වන මිලියන ගණන් ජනතාවත් ඒ රටවල සිටිනවා. එතකොට මේක තමයි ලෝකයේ විශේෂම ගත ඕස්ට්‍රේලියාව වෙන රටක් ගත්තොත් ඊට විධිමත් ශක්තිමත් සහ ප්‍රාණවත් ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නගා ගන්න සමත් වෙලා තිබෙනවා. නිසා ලෝකේ පුරා විවිධ රටවල් ඒ රටවල් වල තියෙන පැවැත්ම ස්වභාවය ආර්ථික ස්වභාවය නිෂ්පාදන ස්වභාවයත් මතත් සමත් වෙලා තිබෙනවා තමන්ගේ රටේ ජනතාවගේ මූලික අයිතිය බවට පත් වී තිබෙන සෞඛ්‍ය අයිතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග වල සහ ප්‍රතිපත්ති වලට අවතීර්ණ වෙන්නේ. නමුත් ලංකාවේ මේ ප්‍රශ්නට ඔබතුමා කියු පරමාද කරාසින්තුමාගේ කතාව මම විටින් විට ඇහුවා. ඒ කතාව අනුව මම දැක්ක විටින් විට මේක ඉතිහාසය. බටහිර වෛද්‍ය ක්‍රමය අපේ රටේ විධිමත්ව ස්ථාපිත වීම ආරම්භ වූ ඉංග්‍රීසි ජාතිකයන් රටේ පාලන යුගයේ 1920 1944 කාලේ 1960 වන විට ප්‍රධාන නගර ආශ්‍රිත රෝහල් සහ ගාමිය පළාත් ආශ්‍රිත ආර්යෝග්‍ය ශාලා සැලකිය යුතු ලෙස ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. යටත් විජිත යුගයේ අගභාගයේ මෙරට ව්‍යාප්ත වෙමින් තිබූ වසංගත දුර්භික්ෂ වලට සුදු ජාතිකයන් මෙන්ම ඔවුන්ගේ ආර්ථිකයට සම්බන්ධ වූ කම්කරුවන්ද 100,000 ගණනින් ගොදුරු වීම සෞඛ්‍ය සේවා විධිමත් ආරම්භ කිරීමට ඔවුන් පෙළඹවූ ප්‍රධාන හේතුවක් වුණා. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය තුලින් බලයට පැමිණි ජාතිකා ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ මැදිහත් වීම මත දිවයිනේ බොහෝ දුෂ්කර ප්‍රදේශවලට පසුකාලීන රෝහල් පද්ධතියක් නිවාරණ සෞඛ්‍ය සේවාවක් ව්‍යාප්ත වුණා. පෞද්ගලික සෞඛ්‍ය සේවා ප්‍රධාන නගරවල සීමා වූ සුළි පරිමාණ සේවාවක් බවට තමයි බවට පත් වෙලා තිබුණේ. නමුත් 1950 දශකයේ වන විට ඖෂධ සම්බන්ධ විධිමත් වැඩපිළිවෙලක් හා ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. 50 වෙනකොට ශ්‍රී ලංකාවේ බිහි කළ ශ්‍රේෂ්ඨතම විද්වතෙකු මහාචාර්ය සේනක බිබිලි මහතා ඖෂධ සම්බන්ධ ප්‍රතිපත්ති වලට මැදිහත් වීම ආරම්භ කරන්නේ මේ යුගයේ. රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුළ අවිධිමත් සහ අනවශ්‍ය ලෙස භාවිතා කරමින් තිබුණු ඖෂධ ප්‍රමාණය අත්‍යවශ්‍ය ඖෂධ 500කට පමණ සීමා කිරීමට ඔහුගේ දායකත්වය ලබා දුන්නා 1950 අගභාගයේ. විවිධ ඖෂධ නිර්මාණය වෙලා තිබුණා. නමුත් ඔහු සමීක්ෂණය කරා ඔයාගත් අපේ රටේ වැදගත්ම ශේෂ්ත්‍රයට අවශ්‍ය ඖෂධ වර්ග 500ක් පමණ හඳුන්වා දෙන්න පටන් ගත්තා. ඖෂධ සබුද්ධික භාවිතය කිරීමේ අරමුණින් ඔහු විවිධ ක්‍රියාමාර්ග සකස් කරන්න සමත් වුණා. රාජ්‍යාංශය තුළ විවිධ වෙළඳාම වලින් ඖෂධ නියම කිරීම සිදු වූ අතර ඒ ඉතා ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වුණා. ඊට පිළිතුරක් ලෙස ඖෂධ නාමය පමණක් භාවිතා කරමින් ඖෂධ සපයා ගැනීම සහ නියම කිරීමට එතුමා නිර්දේශ කළා. 1959 දී පමණ රාජ්‍යාංශය ඖෂධ කළමනාකරණය විධිමත් කිරීමට හැකි වූ අතර අදටත් රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුළ ඖෂධ සම්බන්ධ යම් විශ්වාසනීයත්වයක් විධිමත් භාවයක් පවතී නම් එහි පදනම ඇති වූයේ එදා සේනක බිබිලේ ඒ ශ්‍රේෂ්ඨ විද්වතානන් විසින් ගනු ලැබූ ආරම්භය 1959 වෙනි ඈත කාලයේදී. ඒ වගේම මේක තවත් වර්ධනය වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම 1960 දශකයේ අපි දන්නා ලෝක ආර්ථික අවපාතයක් ආවා. ඒ ආර්ථික අවපාතයට අපිට විශාල ලෙස බලපෑවා. ඒ නිසා ඖෂධ වෙනුවෙන් විශාල මුදල් කන්දක් අපේ පිටරට යවන එක වැළැක්වීම වුවමනාවක් බවට පත් වුණා. ගෙවුම් ශේෂයේ හිගියක් පැන නැංගා. මෙන්න මේ අනුව තමයි ඒ හේතු කොට 1965 කාලයේදී ඖෂධ ආනයනට වෙන් කරන මුදල කැපුවා. එතකොට රුපියල් මිලියන 33ක් ඖෂධ ආනයන වෙනුවෙන් වෙන් කරලා තිබුණා නම් එය මිලියන 24 දක්වා අඩු කරා. ජනගහනය සහ රෝගාබාධ ඉහළ යාම හේතුවෙන් ඖෂධ සඳහා ඉල්ලුම ඉහළ ගියද ආර්ථික අර්බුදය හමු ඖෂධ සැපයීම සීමා කරන්න සිදු වුණා. මෙම අර්බුදයට විසඳුම් සෙවීම සඳහා එවකට අගමැතිතුමනි සිටි ගරු සිරිමා බණ්ඩාරනායක මැතිණිය විසින් 1970 ඔක්තෝබර් මාස 17 වන දින මහාචාර්ය සේනක බිබිලේ සහ මන්ත්‍රීවරයෙකු සිටි වෛද්‍ය එස්.ඒ. වික්‍රමසිංහගේ සමන්විත ද්විපුද්ගල කමිටුවක් පත් කරා. මේ කමිටුවෙන් වැදගත් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කළා. මේකයි වැදගත්. මෙම විද්වතුන් දෙනා සිදු කළ පළමු කාර්යය වූයේ ඖෂධ සම්බන්ධයෙන් පැවති තත්ත්වයේ විද්‍යානුකූලව හැදෑරීම හෙවත් තත්ත්ව වාර්තාවක් පිළිල කිරීම. ඔවුන් විසින් ඖෂධවල තත්ත්වයේ භාවිතා වෙන ස්වභාවය, ඖෂධවල තියෙන ගුණාත්මක භාවය, ඖෂධ විසිරී තිබෙන ආකාරය පිළිබඳව තත්ත්ව වාර්තාවක් සකස් කරා. එවකට ඖෂධ සැපයීම බාරස් තිබූ සිවිල් මෙඩිකල් ස්ටෝර්ස් ආයතනයේ වසර 12ක ක්‍රියාකාරීත්වය, ඖෂධ සමාගම්වල ක්‍රියාකාරීත්වය, ඖෂධ සඳහා රජය සහ පෞද්ගලිකයන් සමගින් කරන වියදම, දේශීය සිදු කරන ඖෂධ නිෂ්පාදනය තුළ පැතිකඩ රාශියක් ඔවුන් විසින් අධ්‍යයනය කළා. අනතුරු 1971 මාර්තු මාසයේ පිටු 18කින් විසු වාර්තාවක් සේනක බිබිල මහත්මයා විසින් එළ දැක්වුවා. ඇත්තට ඒකේ තිබෙන නිර්දේශ ගණනාවක්. ඒක පස්සේ ජාතික ප්‍රතිපත්තියක් ලෙස අර්ථකථනය වුණා, විවිධ දේවල් කිව්වා. නමුත් ඔවුන්ගේ ඒ පරීක්ෂණ ප්‍රතිඵලයකට වාර්තාවක් ඉදිරිපත්. ඒ වාර්තාවේ මූලික ඒ වාර්තාව මුළුමනින්ම සකස් වී තිබුණේ රාජ්‍යාංශයේ මැදිහත් වී සෞඛ්‍ය සේවාව පවත්වා ගත යුතුයි කියන නිර්දේශ මත. 70 එහෙමයි අපේ රටේ. පෞද්ගලික අංශ විසින් ආනයනය කරමින් සිට ඖෂධ ප්‍රමාණය සහ රජය විසින් ලෝක වෙළඳපොලේ තරංකාරී මිල ගණන් ප්‍රයෝජනටගෙන ඖෂධයක නමින් ආනයනය කරේ නම් 60%ක විදේශ විනිමයක් ඉතිරි කරගත
හැකි බව වුන් පෙන්වා දුන්නා. ඒ කියන්නේ පෞද්ගලික අංශ විසින් ආනයනය කරමින් සිටි ඖෂධ ප්‍රමාණය රජය විසින් ලෝක වෙළඳපොලේ තරඟකාරී මිල ගණන් ප්‍රයෝජනයට ගනිමින් විධිමත් ටෙන්ඩර් පටිපාටියක් කර ගෙන්න ගන්න පුළුවන් නම් අපේ රටෙන් ගියපු මුදල් වලින් සිට 60ක් විදේශ විනිමයක් ඉතිරි කර ගන්න පුළුවන් බව වුන් පෙන්වා දුන්නා. එසේම ඉතිරි වන විදේශ මුදල් වලින් ඖෂධ ප්‍රමාණය ජනතාවට ලබා දෙන්න හැකියාවක් තිබෙන බව තුන් පෙන්වා දුන්නා. ඒ වගේම අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුගත කිරීම, එම ඖෂධ ආනයනට හා නිෂ්පාදනයට ප්‍රමුඛතාවය ලබා දීම සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ සීමා කිරීම මගින් අනවශ්‍ය ලෙස වැයවන පිරිවැය ඉතිරි කර ගැනීමට මෙන්ම ඖෂධ කළමනාකරණ සම්බන්ධ රට තුළ පවතින ව්‍යාකූලත්වය මගහැරීමටද එම වාර්තාවෙන් පෙන්වා දුන්නා. ඒ වැදගත් සාධක. නිමි ඖෂධ මෙන්ම දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය රජය විසින් තොග වශයෙන් මිලදී ගැනීමේ තවත් ප්‍රයෝජනවත් යෝජනාවක් හැටියට උන් ඉදිරිපත් කරා. ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර තිබූ පෞද්ගලික ඖෂධ කර්මාන්තශාලා මගින් නිෂ්පාදනය කිරීමට නිර්දේශ කෙරුණි අත්‍යවශ්‍ය ඖෂධ ඔවුන්ට ඕන ඒවා හදන්න ඔවුන් නිර්දේශ කරේ නැහැ. ඖෂධ ලැයිස්තුවේ සඳහන් එමෙන්ම රජය මගින් අවස්ථානුකූලව ඉල්ලා සිටින ඖෂධ ඒ පෞද්ගලික කර්මාන්තශාලා විසින් හදා දෙන්න ඕන. හැබැයි අමුද්‍රව්‍ය ලබා දිය යුත්තේ රජයෙන් කියලා ඔවුන් නිර්දේශ කරා. මෙම වැඩපිළිවෙලට අනුගත නොවන පෞද්ගලික කර්මාන්තශාලා ජනසතු කළ යුතු බවටද යෝජනා කරනවා. දැන් මේ ඖෂධ වෙළඳපොලේ තිබුණු පෞද්ගලික අධිකාරීත්වය බිඳලා එය පෞද්ගලිකත්වයේ පවතිනවා රාජ්‍ය මැදිහත් වීම සහ රාජ්‍ය වැඩපිළිවෙලට අනුගත කරන්නත් රාජ්‍ය වැඩපිළිවෙලට අනුගත නැත්නම් ඒ රජය වෙත පවරා ගන්නත් තමයි ඔවුන්ගේ යෝජනාව තුළ මූලික ලෙසම සඳහන් වෙලා තිබුණා. රාජ්‍යාංශය මගින් ඖෂධ නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ සංස්ථාව පිහිටුවීම, තත්ත්වපාලන යාන්ත්‍රණයක් ඇති කිරීම, ඖෂධ සඳහා අවශ්‍ය මානව සම්පත් පුහුණු කිරීම, මිල පාලනය, පේටන්ට් නීති වෙනස් කිරීම මගින් ලාභදායී ජාත්‍යන්තර මූලාශ්‍ර වලින් නව ඖෂධ මිලදී ගැනීම, පෞද්ගලික අංශ මගින් සිදු කරන ඖෂධ ප්‍රචාරණ නැවැත්වීම සහ රාජ්‍ය ආයතන මගින් සෞඛ්‍ය වෘත්තිකයන්ට නිල වශයෙන් දැනුවත් කිරීම ආදී යෝජනා මෙම වාර්තාවේ සඳහන් වුණා. දැන් මොකද්ද වෙන්නේ? දැන් මොකක් හරි සමාගමක් බෙහෙතක් අරන් එනවා, දොස්තර මහතුරු ටික හම්බ වෙනවා, බෙහෙත බෙදාගෙන යනවා. නමුත් ඒ ප්‍රවර්ධන කටයුතු, ප්‍රචාරණ කටයුතු රජය විසින් තමයි අදාළ වෛද්‍යවරුන්ට ගෙන යන්න කියලා නිර්දේශයක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ නිසා මුළු මනින්ම සේනක බිබිලි මහත්මයාගේ ඒ ශ්‍රේෂ්ඨ විද්වතානන්ගේ ඖෂධ ප්‍රතිපත්ති සකස් වෙලා තිබුණේ රාජ්‍ය මූලික වශයෙන්ම සෞඛ්‍ය සේවය පවරා ගන්නවා කියන නිර්දේශ මත මෙම වාර්තාවෙන් පසු මහාචාර්ය සේනක බිබිලි මහතා යටතේ ඖෂධ සම්බන්ධයෙන් විප්ලවීය පියවර රාශියක් ගෙනු ලැබුව අතර අපේක්ෂා කළ ආකාරයටම ඖෂධ ආනයන සහ භාවිතය වඩාත් විධිමත් වූ අතර මිල ගණන්ද පහත එලීමට සමත් විය. මෙම වැඩපිළිවෙලට එවක ආණ්ඩුවේ වාමාංශික මතවාදයේ පසුබෑමෙන් මෙන්ම ඇතම් වෘත්තිකයන් ඖෂධ සමාගම් සහ ඒවායේ මව් රටවලින් එල්ල වූ බාධා පිළිබඳවද අපි බොහෝ අවස්ථාවල දැකලා තිබෙනවා. මේක නිකන් කරන්න පුළුවන් වෙච්ච කාර්යයක් නෙවෙයි. මහාචාර්ය සේනක බිබිලි ඖෂධ ප්‍රතිපත්තිවල සඳහනාගන්නේ මේ ආකාරයට 1950 දශකයේ සිට 1970 පමණ වන තෙක් එතුමාගේ මැදිහත් වීමෙන් ඖෂධ සම්බන්ධයෙන් අප රටේ සිදු ප්‍රතිපත්තිමේ විප්ලවයන්ගේ සමස්තය. ඔහුගේ වැඩපිළිවෙල ඉතාමත් විද්‍යාත්මක වූ අතර ආර්ථික සහ සෞඛ්‍යම ප්‍රතිලාභ රටත් පත් කිරීමට හේතු සාධක වුණා. ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් ඔහු ස්ථාපිත කළ යාන්ත්‍රණය එක්සත් ජාතික පක්ෂ රජය සහ පසුකාලීන ආණ්ඩුව විසින් අත්නොහැර සංවර්ධනය කළේ නම් අද වන විට කලාපයේ ඖෂධ අපනයන කරන ප්‍රමුඛ රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙන්න ඉඩ කඩ තිබ්බා. නමුත් අවාසනාවකට සිද්ධ වෙච්ච දේ තමයි දිගු කාලයක් තිස්සේ කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල සිදු කාලයක් සිද්ධ කරන ලද මා අත්දැකීම් වලින් ප්‍රතිඵල විසින් අපි අත්පත් කර ගන්න ලද වැඩපිළිවෙල 1977 දී බලයට පත් වුණු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් අත්හැරලා දානවා. ඊට පස්සේ තමයි අපේ සෞඛ්‍ය වෙනත් මේ තිබුණු තත්වයේ උඩු යටු වීමක් බවට පත් වෙන්න පටන් ගත්තා. එදා මහාචාර්ය බිබිලි ක්‍රියාත්මක කළ වැඩපිළිවෙලේ සංකල්පයන්ට බොහෝ සමාන වන අතර වෙනසකට ඇත්තේ විශේෂයෙන්ම දැන් මේ පනතත් එක්ක අපි සංසන්දනය කරමු. මම කියන්නම් මේ වැඩපිළිවෙල කොච්චර ප්‍රමුඛද කියනවනම් පසු කාලින ලෝකයේ රටවල් රාශියක් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ වෙනස් සංවිධාන මෙන්ම නොබැති ජාතීන්ගේ සංවිධානයේද ඔහුගේ සංකල්ප සහ වැඩපිළිවෙල පිළිගැනීමට ලක් කළා. අද වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඖෂධ ප්‍රතිපත්තීන් සකස් කර ගැනීම සඳහා දෙනු ලබන උපදේශ ලේඛන ආදී හරය එදා මහාචාර්ය බිබිලි ක්‍රියාත්මක කළ වැඩපිළිවෙලේ සංකල්පයන්ට බොහෝ සමාන වන අතර වෙනසකට ඇත්තේ එම සංවිධානයේ නිර්දේශ ධනේශ්වර ආර්ථිකයත් සහිත රටවලට වැඩපිළිවෙලට සමාන ආකාරයෙන් සකස් කිරීම පමණයි. හරය තිබෙන්නේ අදත් සේනක බිබිලි මේ ශ්‍රේෂ්ඨ විද්වතානන් විසින් ඉදිරිපත් කළ ලද සංකල්ප මත පදනම තමයි හැදෙන්නේ.
හැබැයි අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ එවැනි ආයතන මේ ධනේශ්වර ආර්ථිකයට ගැලපෙන විදිහට ඒ වගේ වෙනස්කම් සිදු කරලා තිබෙනවා. දැන් අපිට තිබෙන්නේ මේ නව පනත සේනක බිබිලි ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමක් ලෙස අපිට පිළිගන්න පුළුවන්. එතරම් තියෙන ප්‍රශ්නේ. නව පනත මේ තිබෙන తত্ত্বය යම් ප්‍රමාණයකට කළමනාකරණය කරන්න, යම් ප්‍රමාණයකට ගුණාත්මක භාවයකට ගේන්න, යම් ප්‍රමාණයකට ජනතාවගේ ඖෂධ වෙළඳපොලේ මාෆියාවෙන් ගලවා ගන්න හේතු සාධක වෙලා තිබෙන බව මම පිළිගන්නවා. හැබැයි මේක මූලික හරය වශයෙන් සේනක බිබිලේ ප්‍රතිපත්තියේ හැඳින්වීම නිවැරදිද කියලා තමයි අපට ප්‍රශ්නයක් පැන නගින්නේ. අලුත් පනත මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ප්‍රතිපත්තියට අනුව සකස් කළ එකක් යයි පැවසීම සාවද්‍ය කියලා අපි අදහස්. එතුමාසිය අදහස යෝජනා ඉදිරිපත් කළේ සහ ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත් වූ ඖෂධවල අදාළ අවසාන වගකීම රජය විසින් දරන ආකාරයට. එතුමාගේ මම ඉන්නම් ඔබතුමාගේ එකට එන්න ආකාරයට. නව පනත මගින් ඖෂධ වෙළඳපොළක ඒවත් පෞද්ගලික සෞඛ්‍ය සේවාවක පැවැත්ම පිළිගන්න අතර එහි සිදුවන ප්‍රචාරණයේ වෙළඳාම් වැනි කටයුතු වලට යම් සීමා පැනවීමේ සහ නියාමනය කිරීමේ බලයක් ඖෂධ අධිකාරියට ලබා දෙනවා. ඔකනේ තියෙන්නේ. ඉස්සෙල්ලා රජය විසින් මුළුමනින්ම මේ ක්‍රියාවලිය ඇතුළත් වෙනවා. දැන් තමුන්නාසල විසින් කරන පෞද්ගලික සෞඛ්‍ය සේවාවක පෞද්ගලික ඖෂධ වෙළඳපොළක පැවැත්ම පිළිගන්නවා. ඒකට නියාමනය කරන්න අධිකාරියක් හදනවා. මේකනේ. මිල නියාමනය කිරීම මෙතන මම ඔබතුමාගෙන් දැනගන්න ඒක තමයි පුද්ගලිකාංශය ප්‍රශ්න තියෙන්නේ. ඔව් ඔබතුමාගෙන් මිල නියාමනය මෙතන ගෙනල්ලා තියෙනවා. නෑ ඔබතු මෙන්න මේක ඖෂධ සමාගම් වල වෙළඳ ප්‍රචාරණය මුළුමනින්ම නැවැත්වීම ඒක විප්ලවීය වෙනස්කමක්. ඒක කරන්න පුළුවන්. තියුනේ එතුමාගේ එක ප්‍රතිපත්තියක තියෙන්නේ එවනම් සමාජවාදී රටවල් වලින් තමයි ඔක්කොම බෙහෙත් ගන්න. මම දැන් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ගෙනාවා මෙහාට. ඔව් මම කතා කරා ඒක. ඒකයි මේකයි සංසන්දනය කරා. මම කියන්නේ. හරිද? ඉතින් මේක කරන්න බෑ. නමුත් අපිට තහනම් කරන්න බෑ ප්‍රචාරණය කිරීම. නමුත් මිල නියම කරාම අපි මෙතනින් ඒගොල්ලන්ගේ ප්‍රචාර බජට් එක අඩු වෙනවා. ඔයගොල්ලන්ට මෙන්න CIF වැලියු එක මෙන්න මෙච්චරයි ඔයගොල්ලන්ට කරන්න පුළුවන් කියලා. ඒතකොට නිකම්ම සීමා වෙනවා. හරි හරි. නෑ මම මේ කියන්නේ අර ප්‍රතිපත්ති දැන් අපි කියත්තොත් ඒ ප්‍රතිපත්තියේ හරය එදා රඳා පැවැත්තේ වෙනම සමාජ ආර්ථික දේය ප්‍රතිපත්තියක් මත පදනම්ව. ඒක සේනක බිබිලේ මහත්මයා ශ්‍රේෂ්ඨ විද්වතානා ඒ යෝජනා කරන්නේ ඒ පැවති ආර්ථික ප්‍රතිපත්තියේ පැවැත්ම මත පදනම්ව. හැබැයි අද අපේ රටේ ආර්ථිකී ඖෂධ ප්‍රතිපත්තියේ මහා වෙනස්කම් සිද්ධ වෙලා තිබෙනවා. මෙන්න මේකට අනුරූපී වන පරිදි තමයි තමුන්නාන්සේගේ යෝජනාව තියෙන එකයි මම කියන්නේ. එතකොට ඖෂධ සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් වන දේශපාලන ආර්ථික සන්දර්භය ඉතාමත් වැදගත්. එකල පැවති සමග පෙරමුණ ආණ්ඩුව මුහුණ දුන් ආර්ථික අර්බුදය විසින් ඇති කළ තෙරපුම ප්‍රතිපත්තිකරුක සහ අදූෂිත දේශපාලනය වාමාංශික දේශපාලන ආර්ථික නැඹුරුව සේනක බිබිලේ මහතාගේ විප්ලවීය දේශපාලන දැක්ම සහ විෂය පිළිබඳ ප්‍රාගුණ්‍ය වැනි වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට ක්‍රියාත්මක කිරීමට පසුබිම සකස් කළා. ඒත් අද පවතින එදා මහාචාර්ය සේනක බිබිලේ වැඩපිළිවෙලට පහසුකම් සැපයූ සන්දර්භයේ නොවේ. එම වැඩපිළිවෙලට අත්තර දැමීමට මුල් වූ 1977 ආරම්භී දේශපාලන ආර්ථික ක්‍රමයේම සැබවින්ම ඊටත් වඩා අන්තයට ගිය අවස්ථාවක් දැන් පවතිනවා. ඒතකොට එතුමා එක ඉදිරිපත් කරපු දේශපාලන ආර්ථික සන්දර්භයේ දැන් මේක ඉදිරිපත් කරන දේශපාලන ආර්ථික සන්දර්භය අතර වෙනස්කමක් තිබෙනවා. ඊළඟ මම ඔබතුමාගෙන් කියන්න කැමති ඖෂධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැන්ට පවතින ප්‍රධාන ගැටලුව අපි ගත්තොත් අපිට ප්‍රතිපත්ති හදන්න පුළුවන්, නීති හදන්න පුළුවන්, අනපනස් සම්මත කරගන්න පුළුවන්. හැබැයි ප්‍රධාන ගැටලුව අතර තිබෙන මේවා. රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුළ ඖෂධ උපකරණ අවශ්‍ය වන ස්ථානවලට අඛණ්ඩ සැපයුමක් නොමැති වීම. ඉස්පිරිතාලෙට බෙහෙත්වල උපකරණවල අඛණ්ඩ සැපයුමක් නැතුව අපි නීති මා බලන්නේ දැන් ජනතාවට කොහොමද මේක ඉන්නේ. ඒත් ජනතාවට ඒ අවශ්‍යතාවය ඉටු වී යුතු තිබෙනවා. ඖෂධ හිගවන්නේ කිසිදු පූර්ව දැනුම් දීමකින් හෝ පෙර සූදානමකින් තොරව අද ඖෂධ හිග වෙනවා ඉස්පිරිතාලවල. දෙක ඒකට විසඳුම සපයන. ඒකට අවශ්‍ය සොෆ්ට්වෙයාර් එක මම දැන් ලෑස්ති කරගෙන යනවා. ඒ සියලුම හිඟයක් නැතුව සපයන්න හැම. ඔව්. ඊළඟ දෙවෙනි එක ගරුවමතුමා රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නැහැ. දැන් මේ ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. ඖෂධ තත්ත්ව පාලන රසායනාගාරය ඇතුළු යම් තත්ත්ව පාලන යාන්ත්‍රණයක් තිබුණද එම යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය අසීමාන්තිකව මෙරට ගෙන්වන ඖෂධ උපකරණ ප්‍රමාණය හා සැසඳීමේදී කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඔබතුමා පිළිගන්නවා. කරලා
ඒක ඉස්සරහට අපි ගේනවා හරි. වර්ල්ඩ් ස්ටෑන්ඩඩ් එකට. ගෙනාවට පස්සේ බ්‍රෑන්ඩ් නේම්ස් පාවිච්චි කිරීම සම්පූර්ණයෙන් තහනම් කළා ජෙනරික් නේම් එකට විතරක්. ඔව් ඖෂධ මම නාමයට කියන්නේ ගේනවා. දැන් පවතන ගැටලු. පෞද්ගලික අංශයේ ඖෂධ උපකරණ වල මිල පාලනයක් නොමැති බැවින් එකම රසායන නමින් යුත් ඖෂධ විවිධ වෙළඳාම් වල ප්‍රසිද්ධ කරුණු නිකුත් කිරීම. දැන් ඔබතුමා මේක නිශ්චිත ලෙස වෙළඳ මේ මිල නියම කිරීමක් කරනවා. ඒක කරනව නේද? රයිට්. හරි. අනවශ්‍ය අත්‍යවශ්‍ය නොවන ඖෂධ උපකරණ සහ ආසන්න නිපැයුම් දසදහස් ගණනක් වෙළඳපොළ ආක්‍රමණය කිරීම. මේ එකම වර්ගයේ දහස් ගණනක් තිබෙනවා. ඒතර අපිට බැරිද අඩුම තරමේ අත්‍යවශ්‍ය ලේඛනයක් ප්‍රකාශයට පත් කරන්න ඔබතුමා සූදානම්? හරි හරි. ඒක තමයි මම කියන්නේ. ඔව් ඔව්. දැන් ගැටලුවට මම එන්නේ ඒක තමයි. ඉන්නකෝ. එමෙන්ම ඖෂධ උපකරණ ආසන්න නිපැයුම් වල ප්‍රමිති පාලනය සහ කළමනාකරණ ව්‍යාකූල වන අතර අවභාවිතවට හේතුවක් විය ඇත. මෑත කාලයේ වසර රුපියල් මිලියන 50000කට ආසන්න පිරිවැයක් දරමින් ඖෂධ රටට ආනයන කර ඇති බව මහ බැංකු වාර්තාවලින් පෙන්වනවා. ඒවා සමහර ඒවා අත්‍යවශ්‍ය නොවන ඒවා බවට පත් වී තිබෙනවා. ඒතර මේවා තමයි ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ ඒ වගේම ඇතැම් වෘත්තිකයන් විසින් ඖෂධ අත්නෝමතික ලෙස නියම කිරීම. සුදුසුකම් රහිත පුද්ගලයන් ඖෂධ නියම කිරීම. පෞද්ගලික ඖෂධ ශාලා පවත්වාගෙන යන පුද්ගලයන් තම අභිමතයේ පරිදි හෝ ප්‍රායෝගික පාරිභෝගික ඉල්ලීම මත ඖෂධ නිර්දේශ කිරීම. මෙවැනි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා ගැටලුවක් ලෙස. ශක්තිමත් ජාතික ඖෂධ කර්මාන්තයක් නොමැති වීමෙහි ආනයන මත යැපීමට සිදුවීම. ඒ රට දේශපාලන ආර්ථික වශයෙන් අස්ථාවර වීමට උවද බලපාන්න පුළුවන්. ඒ කරුණත් ගැටලුවක් ඇති තිබෙන අපේ ඖෂධ වෙළඳපොලේ. 7 නිවාරණ සේවාව ඇතුළු සමස්ත සෞඛ්‍ය සේවාවේ ප්‍රතිපත්තිමය බිඳ වැටීම. නිර්බාධක වෙළඳපොළ ආර්ථික රටාව ආහාර පාන රටාවේ පිරිහීම අවිධිමත් කාර්මිකකරණය වැඩිහිටි ජනගහනය වැඩිවීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් රටේ රෝගාබාධ ප්‍රමාණය වැඩිවීම සහ ඖෂධ වලට ඇති ඉල්ලුම වැඩි වී තිබෙනවා. මේක තමයි ඖෂධ වෙළඳපොලේ ප්‍රධාන වශයෙන් අපි හඳුනා ගන්න ගැටලු හැටියට තිබෙන්නේ. එතකොට දැන් අපිට මේ විසඳුමේදී මම ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා මේ අලුතෙන් ඉදිරිපත් කරපු පනත මෙන්න මේ කරුණු පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. විශේෂයෙන්ම ඖෂධ සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වයේ සම්බන්ධයෙන් ඖෂධ දැනට පවතින සම්බන්ධයෙන් ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ උපදේශක සභාව හෝ ඖෂධ අධිකාරිය විසින් නිශ්චිත කාලයක් තුළ තත්ත්ව වාර්තාවක් පාර්ලිමේන්තුවට සහ මහ ජනතාවට ඉදිරිපත් කිරීම. ඔව්. ඒකෙන් මම කියන අවුරුදු 3කට සැරයක්වත් තත්ත්ව වාර්තාවක් අපිට අවශ්‍ය වෙන බෙහෙත් මොනවද? කොච්චර පරාසයකද අපිට ඕන වෙන්නේ කියන තත්ත්ව වාර්තාවක් පාර්ලිමේන්තුවට මාස 3කට සැරයක්වත් ඉදිරිපත් කිරීම. ප්‍රෙස්ක්‍රයිබ් එක දෙනවා. ඔය ඔක්කොම දත්ත අපි වෛද්‍යවරුන්ට දෙනවා. ඒක ඕනනම් අපිට පාර්ලිමේන්තුවට ඒක එවත හැකියි. ඔබතුමාට පුළුවන් මෙහිම සෑම මාසකට මාස 3 ප්‍රමාණවත් නැත්තම් මාස 6කට වරක්වත් පාර්ලිමේන්තුව විසින් ඖෂධ සම්බන්ධ වැඩපිළිවෙලේ ප්‍රගතිය ලිඛිත වාර්තාවක් මගින් ඉදිරිපත් කරන්න. දැන් මේ පනත සම්මත කරගන්න පුළුවන්. හැබැයි අඩුම තරමේ මේකේ ක්‍රියාවලිය මොකක්ද කියලා. මාස කිහිපයකට මාස 6න් 6ට හෝ මේ පාර්ලිමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කරන එක. ඔබතුමාම කිව් පරිදි මේ පන සම්මත වූ පමණින් හෙට මේ තිබෙන ගුණාංග හෙටම ක්‍රියාත්මක හෙටම මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක යම් පසු ක්‍රියාවලියක් ඕන. මොකද පනත සම්මත කර ගැනීම සඳහා බාධා තිබුණා නම් ඒ ක්‍රියාත්මක කිරීම සඳහා මොනතරම් බාධායිද කියන එක පිළිබඳ අපිට සාධාරණ සැකයක් මතුවෙනවා. ඒ නිසා මේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මාස 3කට හෝ 6කට වරක්වත් පාර්ලිමේන්තුවට ලිඛිත වාර්තාවක් ගරු ඇමතුමා විසින් ඉදිරිපත් කරන්න ඕන කියලා අපේ ඉල්ලීමක් තිබෙනවා. ඊළඟ ඖෂධ අධිකාරිය වරින් වර මුහුණ දෙන නෛතික පරිපාලන මූල්‍යම ප්‍රතිපත්තිමය ගැටලු විසඳීමට බාධාවක් තිබෙනවා. ඒ නිසා අඩුම තරමේ පාර්ලිමේන්තු උපදේශකාර සභාවකට මාස 3කට සැරයක්වත් විශේෂ ලෙස මේ අධිකාරිය කැඳවලා ඔවුන් මුහුණ දෙන ගැටලු රටේ ඖෂධ ශාස්ත්‍රයේ මතුවී තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කරලා අධීක්ෂණයක් මෙහෙයවීමක් අවශ්‍ය කියන යෝජනාවක් අපිට තිබෙනවා. චක සභාවක් දාලා තියෙනවා 23 දෙනෙක්ගෙන් විශේෂඥයන්ගෙන් ඒ සියලු ගැටලු निराකරණය කිරීම. ඔන්න ඒගොල්ලන්ගේ වාර්තාවක් අපිට ඉදිරිපත් කරන්න හරි ඒකත් හොඳයි. හරි මම අවසන් කරනවා. ඊළඟ රාජ්‍ය අංශයේ ඖෂධ නිෂ්පාදන උනන්දු කිරීම සඳහා රාජ්‍ය වාර්ෂික ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳ සැලැස්මක් ඉදිරිපත් කිරීම. ඖෂධ යන ජනතාවගේ සෞඛ්‍ය උන්නතිය සඳහා යොදා ගන්න එක් ක්‍රමවේදයක් පමණි. සමස්ත සෞඛ්‍ය සේවාවම ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියකට ප්‍රතිසංවිධානය කිරීමකින් ඖෂධ වලින් ලැබෙන ප්‍රයෝජන වඩාත් විධිමත්ව ජනතාවට ලබා ගත හැකියි. ඒ නිසා මුළු සෞඛ්‍ය ප්‍රතිපත්තියම විධිමත් කරන්නේ නැතුව බෙහෙත් විතරක් විධිමත් කිරීමෙන් ප්‍රමාණවත් ලැබෙන්නේ නැහැ. ඉතින් සෞඛ්‍ය ප්‍රතිපත්තියේම විධිමත් භාවයක අවශ්‍යතාවය තිබෙනවා.
ඖෂධ සම්බන්ධ පනතකින් හෝ ඖෂධ වලට අදාළ පරිපාලන ක්‍රමවේදයකින් නිසි ප්‍රතිඵල ලැබීමට තවත් හේතුවක් වන්නේ සෞඛ්‍ය වෘත්තිකින් සමාජ ක්‍රියාකාරී නිසා පොදුවේ මහජනතාව ඒවා පිළිබඳ පැහැදිලි අදහසක් නොමැතිවීමයි. අපිට පනත් සම්මත කරන්න පුළුවන්. හැබැයි අඩුම තරමේ අපේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕන මේ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කරන්න තොන ඔබතුමාගේ අංශයක් තිබෙනවා ඒ පිළිබඳ. හැබැයි අංශයේ විශේෂ සැලකිල්ලක් කරලා මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා සභාවතුමා අවසන් කරනවා. ලෝකයේ මාෆියාවන් අතර ප්‍රධාන මාෆියාව බවට ඖෂධ මාෆියාව පත් වී තිබෙනවා. ඒකට අපේ රෝගී ජනතාව ගිලගෙන තිබෙනවා. ඒ යම් ප්‍රමාණයකට හෝ මා කියන්නේ මුළුමනින්ම විසඳේවි කියලා යම් ප්‍රමාණයකට හෝ ඖෂධ සමාගම් මෙතින් ඔවුන්ට යම් බාධාවන් බැරියර් ප්‍රමාණයක් නීතිමය රෙගුලාසි ප්‍රමාණයක් පැනවීම සඳහා මේ දරණ ප්‍රයත්න පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මම නතර වෙනවා. Thank you very much,